වස්සාන ධර්ම දේශනා. එදා දේවහිත බ්‍රාහ්මණයා ජීවමාන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරලා යම් ආනිසංසයක් ලබා ගත්තේද ඒ ආනිසංසයේ කිසිම අඩුවක් නැතුව අපට අදත් ලබා ගන්න පුළුවන් බුද්ධ ගුණ බුද්ධ ඥාන මෙනෙහි කරමින් දානීය පූජා කිරීම තුළින් අවශ්‍ය වන්නේ ඔබ තුල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පමණයි. ඒ ශ්‍රද්ධාව ඒ ප්‍රඥාව ඔබ තුල තියෙනවා නම් ඔබට උපරිම ආනිසංස ලබා ගන්නට ඒ කිසිම බාධාවක් නැහැ පින්නතුනේ. එහෙනම් අදත් ඒ ආනිසංස ලබා ගන්න පුළුවන්. ධර්මයේ අදත් ජීවමානයි. ධර්මයේ සාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපත්සිකයි, ඕපනායිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ගුණ 9 එදාටත් වළංගුයි අදටත් වළංගුයි. ඒ නිසා ඒ ධර්මයේ පිහිට ධර්මයෙන් ලබාගත හැකි ආනිසංස අදත් ලබන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. කිසිම අබමල් රේණුවක අඩුවක් නැහැ. ඒ ධර්මය එදත් එකයි අදත් එකයි. සත්‍ය කවදාවත් ලෝකයේ වෙනස් වෙන්නේ නැහැ. අපිට ධර්මාවබෝධය ලබන්න ඕන වෙනවා පරතෝ ഘോഷය අනුන්ගෙන් නසා දැනගන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් මේ ධර්මය අහගන්න ඕන. නැත්තම් පොතපතින් දැනගන්න ඕන. ධර්ම සාකච්ඡා පවත්වන්න. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඕන. නුවණින් විමසා මෙනෙහි කිරීම. එතකොට ඔය කාරණා දෙක අපි තුල තියෙනවා නම් නිතර නිතර ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මයේ අරුත් හොයනවා නම් ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් අපට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ස්විට්සර්ලන්තයේ සිට උරුෂුලා කහඳවල ආරච්චි මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ वर्ष 1993 ජනවාරි මාස 13 වන දින පරිලෝසපත් කුලතිස්ස කහඳවලාරච්චි සදාදරණීය පියාණන්ට සහ උරුෂුලා කහඳවලාරච්චි මහත්මියගේ පිය පාර්ශවයේ මියගිය පින් කැමති සියලුම ඥාතීන්ට සහ මව් පාර්ශවයේ මියගිය එතුමියගේ සදාදරණීය ආච්චි අම්මා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, අද ධර්මදේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ස්විට්සර්ලන්තයේ සිට උරුසුලා කහඳවල ආරච්චි මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි වර්ෂ 1993 ජනවාරි මාස 13 වන දින පරලෝසපත් කුලතිස්ස කහඳවල ආරච්චි සදාදරණීය පියාණන්ට සහ උරුසුලා කහඳවල ආරච්චි මහත්මියගේ පිය පාර්ශවයේ මියගිය පින් කැමැති සියලු ඥාතීන්ට සහ මව් පාර්ශවයේ මියගිය
එතුමියගේ සදාදරණීය ආච්චි අම්මාට සහ මව් පාර්ශවයේ මියගිය පින් කැමති සියලු ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනා කිරීම. මේ ප්‍රධාන අරමුණට අමතරව තවත් අරමුණු කීපයක් සඳහන් කරනවා එතුමිය. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. අද මේ උතුම් මැදින් පුරපසළොස්වක පොය දවසේ ඔබේ සිත නිවා සනසාලන්නට බණපදයක් කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ශාසනික වශයෙන් ගත් කල අද පොය දවස අතිශය වැදගත් කාරණා කීපයක්ම යෙදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ බව දැනගත් සුද්ධෝදන මහරජතුමා තම බුදු පුතා දකින්නට ආසාවෙන් කැමැත්තෙන් කිඹුල්වත් නුවර ඉඳලා රජගහ නුවරට ඇමතිවරු 9 දෙනෙක් පිරිස 9000ක් එක්ක පිටත් කළත් සුද්ධෝදන රජුගේ පණිවිඩේ බුදුරජාණන් වහන්සේට ලැබුණේ නැහැ. ගිය සෑම දෙනෙක්ම එහි පිටත් කළේ බුදුරජාණන් වහන්සේට රජගහ නුවර ඉඳලා කිඹුල්වතට වඩින්න ආරාධනා කරන්න. නමුත් ඒ පිළිබඳව මතකයේ ගිලිහි ගිහිල්ලා වුන් සියලු දෙනා බණ පැවිදි වෙලා රහත් වුණා. අවසානයේ කාලුදායි සමීප ඇමතියා ඔහුට කතා කරලා කිව්වා ඔබටවත් මේ පණිවිඩේ ගිහින් කියන්න පුළුවන්ද? ඔහු පණිවිඩේ කියන්න බාරගත්තා. හැබැයි ඔහු ඉල්ලීමක් කළා මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. ඒ අවසරය ලබාගෙන කිඹුල්වත් නුවර ඉඳලා රජගහ නුවරට ගිය කාලුදායි ඇමතියා ඇතුළු පිරිස පළමුව බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සකල ක්ලේශයන් ප්‍රහීන කොට රහත් භාවයට පත් වෙලා පැවිදි වුණා. පැවිද්ද ලැබලා රහත් භාවයට පත් උන්වහන්සේ කාලුදායි තෙර වර්ණනාවේ සඳහන් වෙනවා මේ පිරිස කාලුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට රජගහ නුවර ඉඳලා කිඹුල්වත් නුවරට වඩින්න සුදුසු කාලෙනකන් ඉඳලා ආරාධනාවක් කළා පරිසර වර්ණනාවක් සමගින්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කළා. මේ උතුම් පොය දවසකයි ඒ කටයුත්ත සිදු වුණේ. එහි වැඩම කළා සුද්ධෝදන මහරජතුමාට ධර්මයේ දේශනා කරලා රජතුමා සෝවාන් ඵලයේහි පිහිටෙව්වා. යසෝදරා දේවිය උදෙසා ඡන්ද කින්නර ජාතකය සඳ කිඳුරු ජාතකය දේශනා කළා. ඒ වගේම නෑදෑයින්ගේ මානය දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය දැක්වුවා. රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි කළෙත් මේ ගමනේදී. ආනන්ද අනුරුද්ධ දේවදත්ත උපාලි ආදී තරුණ කුමාරවරුන්ගේ පැවිදි භාවයට පත්වීමත් මේදී සිද්ධ වුණා. ඒ වගේම ප්‍රථම වතාවට දෙමාපිය අවසරයෙන් තොරව දරුවෙකු ශාසනයට ඇතුළත් කරන්න එපා කියන මේ බුදුරජාණන් වහන්සේගේ මේ නියම කිරීමත් මෙහිදී සිද්ධ වුණා. ඒ නිසා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච
සුවිශේෂී පොය දවසක් හැටියට මේ දිනේ සඳහන් කරන්න පුළුවන්. මෙවන් දවසක ඔබ ආමිස ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙමින් ඉන්න අද වගේ උතුම් දවසක බණපදයක් ශ්‍රවණය කරලා තව තවත් ධර්මඥානීය දහම් දැනුම යම් පමණකින් හෝ ධර්මාවබෝධය ලබන්නට අවශ්‍ය කරන මඟ හසර සකසා ගත්තොත් ඒ මා හිතන්නේ ඔබ අද දවසෙන් ගත්ත උත්තම ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. පින්වතුනි, බණපදයක් ඇහුවහම තමයි අපේ දහම් දැනුම වර්ධනය වෙන්නේ. ලබාගත් දහම් දැනුමක් තියෙනවා නම් එය හොඳින් ස්ථාපිත වෙලා වැරදි තැන් නිවැරදි කරගන්නට, හරි දැනුමක් අවබෝධයක් ලබන්නට ඒ පාදක වෙනවා. පින්වතුනි, අපේ මනස හිත හැම වෙලාවෙම එකම විදියට පවතින්නේ නැහැ. හැම වෙලාවෙම සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ බොහෝම චංචල ස්වභාවයෙන් තමයි පසුවන්නේ. ඒ නිසා අපේ මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. අපි අටලෝ දහමට මුහුණ දෙනවා නිතරම. වර එක සතුටත්, වර එක දුකත්, වර එක කලකිරීමත්, වර එක මානසිකව ඇදවැටීමත්. ජීවිතේ එපා වෙන අවස්ථාද මේ අතරේ නැතුවා නෙවෙයි. ඒ නිසා මෙවන් අවස්ථාවකදී අපට හිතට සතුට, සහනය, සංසිඳීම ළඟා කරගන්න බුදු බණ පදයක පිහිට තමයි අවශ්‍ය කරන්නේ. පින්වතුනි, අපට මේ ධර්ම ශ්‍රවණය කරනකොට පෙර භවය ගැන, මතු භවය ගැන, දිව්‍ය ලෝක, සතර අපාය ගැන, බ්‍රහ්ම ලෝක ගැන, කර්මයේ පුනර්භවය ගැන යම් යම් සැකතෙන් තියෙන්න පුළුවන්. අන්නේ සැකතෙන් දුරු කරවාගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න අපට බලපාන්නේ ධර්ම ශ්‍රවණයයි. පින්වතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණපදයක් ශ්‍රවණය කිරීම අවශ්‍යයි. ඔබෙත් මගේ ජීවිතවල යම් යම් දුර්වල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි අංග සම්පූර්ණයි නෙවෙයි. ඒ දුර්වල අඩුපාඩුකම් පියවාගෙන පින්වතුනි, අපට මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. ඒ වගේම පින්වතුනි, මේ සියල්ලටම වඩා අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න බලපාන්නේ බණපදයක්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකයේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්වතුනි. නිර්වාණය සාක්ෂාත් කරගන්න බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි. අඩුම ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක අවශ්‍යතාව ඕන. ශ්‍රවණය කිරීම ඕන. එහෙනම් ධර්ම ශ්‍රවණය කිරීම කොච්චර ප්‍රයෝජනවත්ද? මෙලොවත් පරලොවත්, ලෞකිකත්වයත් ලෝකෝත්තර තත්වයත් දියුණු තත්වයට පත් කරගන්න, කෙලෙස් නසා නිවන් දකින්න ධර්ම ශ්‍රවණයේ තියෙන වැදගත්කම ඔබ අප සියලු දෙනා තේරුම් ගන්න ඕන පින්වතුනි. පින්වතුනි, අද ඔබට මතක් කරලා දෙනවා සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයට අදාළ විශේෂිත සූත්‍රයක්. ඒ තමයි දේවහිත සූත්‍ර දේශනාව. කුමද්ද දේශනාව? දේවහිත සූත්‍ර දේශනාව.
බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනාථපිණ්ඩික සිටුවරයා විසින් ඉදිකර දෙනු ලැබූ ජේතවන මහා විහාරයේ වැඩ සිටියදී උන්වහන්සේ බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 35යි බුදු වෙනකොට 35 ඉඳලා 80 දක්වා කාලය අවුරුදු 45ක් මේ අවුරුදු 45ක බුද්ධ කාලය කොටස් දෙකකට බෙදෙනවා. එක ප්‍රථම සම්බෝධි යුගය, දෙක ද්විතීය සම්බෝධි යුගය. ප්‍රථම සම්බෝධි යුගයකට අදාළ කාලය අවුරුදු 20යි. ද්විතීය සම්බෝධි යුගයට අවුරුදු 25යි. පින්වතුනි, ප්‍රථම සම්බෝධි යුගයේ නිම වෙන්නේ අවුරුදු 35 ඉඳලා 20ක් ගිය තැන අවුරුදු 55 දී. අවුරුදු 55 වෙනකන් බුදුරජාණන් වහන්සේ ස්ථිර උපස්ථායකයෙකු තෝරා පත් කරගත්තේ නැහැ. අවුරුදු 55 දී තමයි ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්ථායක තනතුරට පත් කරමින් ස්ථිර උපස්ථායකයෙකු තෝරා ගන්න. ඒ කියන්නේ පින්වතුනි, එතෙක් බුදුරජාණන් වහන්සේට වරින් වර විවිධ ස්වාමීන් වහන්සේලා උපස්ථාන කළා. නමුත් ස්ථිර උපස්ථායකයෙක් අවශ්‍ය වුණේ නැහැ. නමුත් අවුරුදු 55 කියලා කියන්නේ ජීවිතයේ වියපත් භාවයේ ඇති වයසක්. ශාරීරික වශයෙන් ගත් කල. බුදුරජාණන් වහන්සේගේ මනස බුද්ධත්වයේ ඉඳලා පිරිනිවීම දක්වාම කිසිම වෙනසක් නැහැ. අවුරුදු 80ක් මහලු ස්වභාවයේ ඉඳිද්දී උන්වහන්සේ පැහැදිලි කරනවා මහා සකුළුදායේ සූත්‍රයේදී අවුරුදු 80ක් වෙලත් ශරීරයේ දි รา පත් වෙලත් උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ අබමල් රේණුවක වෙනසක් සිද්ධ නොවූ බව. ඒ නිසා බුදුහාමුදුරුන්ගේ සිත ප්‍රඥාවේ කිසිම වෙනසක් නැහැ. ශරීරය දුර්වල වෙනවා. එහෙනම් පින්වතුනි, ලෝකයේ කෙනෙක් තම රාජකාරී කරලා විශ්‍රාම යන වයසක් තියෙනවා. ඒ විශ්‍රාම යන වයස අවුරුදු 55. අපි හිතන්නේ මේ බටහිරින් සුදු අය අපට මේ විශ්‍රාම යන වයස කියලා දුන්න කියලා. නමුත් විශ්‍රාම යන වයස පවා කියලා දීලා තියෙන්නේ ඒක බටහිර චින්තනය නෙමෙයි පින්නතුනි, පෙරදිග චින්තනයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි මේ විශ්‍රාම යන වයස පවා කියලා දුන්නේ අවුරුදු 55 සීමාව. දැන් 60-65 වෙනකන් දීර්ඝ කරගත්තට නියම වයස අවුරුදු 55. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්ථිර උපස්ථායකයෙකු තෝරා ගන්නේ අවුරුදු 55 දී. මේ අතර ප්‍රථම සම්බෝධි යුගය කාලයේදී බුදුරජාණන් වහන්සේට දවසක් ශාරීරික වශයෙන් වාත රෝගයක් ඇති වුණා. මම කිව්වා බුදුහාමුදුරන්ට වරින් වර උපස්ථාන කළා එක එක හාමුදුරුවරු. මේ කාලය තුලදී ඒ අතර කෙනෙක් තමයි උපවාන කියන හාමුදුරුව. දවසක් මේ උපවාන හාමුදුරුවන්ට බුදුහාමුදුරුව මතක් කරනවා, උපවාන, මට වාත රෝගයක් ශාරීරික වශයෙන් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඇල්පෙන් ස්නානය කිරීම සුදුසු නැහැ. ඒකට උණු පැන් ටිකක් සකස් කරගන්න ඕන. දැන් බුද්ධ ශරීරය කියලා නෑ පින්නතුනි, එයත් රෝග නිට්ටං පබංගුරං, රෝගවලට ආකරයක්. බුදුහාමුදුරුවෝ අනාවරණය කළේ තම ශරීරයත් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත කොටස් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සන් නහාරු වට්ටි අට්ටි මින්ජං, දෙතිස් කුණප කොට්ටාස වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සිරුරත් වහවහ ලෙඩ වෙන, ජරාවටපත් වෙන, දිරල යන සිරුරක් මටත් තියෙන්නේ. දැන් බුදු කෙනෙකුට
පින්වතුනි රෝගයක් හැදුනහම ධාන සමාපatti බලයෙන් ඒ යටපත් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ හිමත් කළ අවස්ථා තිබුණා. නමුත් උන්වහන්සේට ඕන කළා ලෝකයාට කියලා දෙන්න මගේ සිරුරත් බුදු කෙනෙක් වුණත් මගේ සිරුරත් දිරීමටපත් වෙනවා කියන එක ලෙඩ වෙනවා කියන එක ලෝකයාට අනාවරණය කරන්න. ඒ අනුව උපවාන හාමුදුරුවන්ට අරම කිව්වහම උන්වහන්සේට පන්සලේදීම උණු වතුර සකස් කරලා දෙන්න බැරි කමක් නැහැ. නමුත් ඊට වඩා ප්‍රයෝජනයක් වෙන වැඩක් කරන්න කල්පනා කළා මේ උණු වතුර ටික කොහෙන්ද මං සකස් කරගන්නේ. පන්සල සමීපයේ ඉන්නවා බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයගේ නම දේවහිත. එතකොට මේ සූත්‍රය නම් කරලා තියෙන්නේ ඒ නමින් දේවහිත සූත්‍රය කියලා. ඒ නිසා සිවුරු ඇඳ පොරවා මනා ලෙස මේ දේවහිත බ්‍රාහ්මණයා සොයාගෙන උපවාන හාමුදුරුව වැඩම කරනවා. ඔහුගේ නිවසට ගිහිල්ලා නිවස ඉදිරිපිට ඉන්නවා. වචනයක් කතා කළේ නැහැ. බ්‍රාහ්මණයා මේ උපවාන ස්වාමීන් වහන්සේ වැඩම කරපු බව දැන ඉදිරියට ඇවිල්ලා අහනවා. හිසකිස් මුඩු කරලා ක්‍රමවත්ව තැන්පත්ව සංවර වූ ඉඳුරන් ඇතිව මගේ නිවස ඉදිරිපිට මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කතා නොකර ඇයි? දැන් ඔන්න උපවාන හාමුදුරුවෝ කතා කරන උන්වහන්සේ මතක් කරනවා බ්‍රාහ්මණතුමනි බුදුරජාණන් වහන්සේට වාත රෝගයක් අටගෙන තියෙනවා. උන්වහන්සේට ඇල්පැන් ස්නානය සුදුසු නැහැ. උණු පැන් ස්නානය කරන්න ඕන. ඒ උණු පැන් ටිකක් සකස් කරගන්න තමයි ඔබේ නිවසට මේ පණිවිඩය අරගෙන මං ආවේ. අනේ ස්වාමීනි කොච්චර දෙයක්ද? මම ඉක්මනට උණු පැන් ටික සකස් කරලා දෙන්නම්. ස්වාමීන් වහන්සේ පන්සලට වඩින්න. වඩින්න කලින් මොහොතක් ඉන්න කියලා නැවතත් මේ දේවහිත බ්‍රාහ්මණයා ගේ ඇතුළට ගිහිල්ලා උක්කකුරු ටිකක් අරගෙන මෙයත් බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා උපවාන හාමුදුරන්ට පිළිගන්නවා. පස්සේ උපවාන හාමුදුරුව පන්සලට වැඩියා. ටික වෙලාවක් යද්දී දේවහිත බ්‍රාහ්මණයා උණු වතුර පිළියෙල කළ තම සේවක පිරිසට කිව්වා මේ පන්සලට අරගෙන යන්න කියලා. භාජනවලට දාගෙන උණු පැන් අරගෙන ගියා ජේතවන විහාරයට. උපවාන හාමුදුරුවෝ මේ බලාගෙන හිටියේ දැනගෙන මේ උණු පැන් අරගෙන ගිහිල්ලා නාන්න සුදුසු විදියට ස්නානයට සුදුසු විදියට ඇල්පෙන් කලවම් කළා මද රස්නේ තියෙන ස්වභාවයෙන් සකස් කළ බුදුරජාණන් වහන්සේට ස්නානයට ආරාධනා කළා. අර සේවකයෝ ගෙදර ගියා. ගෙනාපු නුවතුර වලින් කොටසක් අරන් තියාගත්තා. අනිත් ටික බුදුහාමුදුරන්ට පිළියෙල කළ දුන්නා. බුදුහාමුදුරුවෝ ස්නානය කළා. ඇඟට සෑහෙන සනීපයක් දැනුණා. බුදුහාමුදුරුවෝ මතක් කරන උපවාන හාමුදුරන්ට උපවාන අර ඔබගෙන උක්කකුරු ටික ඔය තියෙන පිරිසිදු උණු වතුරෙන් දිය කරන්න. දිය කළ දෙන්න මට පානය කරන්න. උපවාන හාමුදුරුවෝ බොහෝම ගෞරවයෙන් මේ උක්කකුරු ටික උණු වතුරෙන් දිය කරලා මදක් නිවෙනකන් තියලා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. බුදුරජාණන් වහන්සේ මේ උක්කකුරු පානය වැළඳුවා. වළඳලා නිමා වෙද්දිම අර වාත රෝගය මුළු මනින්ම සංසිඳී සුවතට හැරුණා. දැන් බුදුහාමුදුරුවෝ පෙර පරිදිම නිදහස්ව පහසුවෙන් ඉන්නවා. දේවහිත බ්‍රාහ්මණයා කල්පනා කළා දැම්ම යන්න ඕන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුවදුක් විමසන්න ඕන. ඒ අනුව ඔහු ගියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා උන්වහන්සේගේ පාද නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ බොහොම සුව පහසුවෙන් සිටිනා බව දැන ස්වාමීනි දැන් සනීපද
ඔව් සනීපයි බ්‍රාහ්මණය. එහෙනම් ස්වාමීනි මම ප්‍රශ්නයක් අහන්න අවසරද? ඔව් අහන්න. ඒ අනුව මේ දේවහිත බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ දානයක් කාට කවර ආකාරයෙන් පිළිගන්වුවොත් ආනිසංස වැඩිම වෙන්නේ? දැන් දේවහිත බ්‍රාහ්මණයට ඕන තමන් දුන්නු දානේ ආනිසංස දැනගන්න. එක පැත්තකින් උණු පැන් දානයක්, තව පැත්තකින් නුක්කකුරු දානයක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මේ ලෝකයේ ත්‍රිවිද්‍යා ඥානයෙන් සමන්විත, දසබල ඥානයෙන් සමන්විත, චතුරු විශාරද ඥානයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුද්ගලිකව පිරිනමන දාන අතරේ ඉහළම ආනිසංසයක් ලැබෙන්නේ එවන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පිළිගන්වන දාණය. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. කෙනෙකුගේ පෙර භවයේ කොහේද හිටියේ යන දැනගන්නා නුවණ. චුතූපපාත ඥානෙ චුති උප්පත්ති දන්නා නුවණ. කෙනෙක් මැරිලා ගිහිල්ලා කොතනකද උපදින්න ඒ දැනගන්නා නුවණ. ආසවක්ඛය ඥානය. ආසව කියලා කියන්නේ කෙලෙස්. ආසවක්ෂය ආශ්‍රවයන් ක්ෂය කළ නුවණ. ඒක තමයි ආසවක්ඛය ඥානය. මේ ත්‍රිවිද්‍යා ඥානයෙන්, දසබල ඥානයෙන්, චතුරු විශාරද ඥානයෙන් සමන්විතෝ ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානයක් දෙන්නේ නම් සදහැසිතින්. අන්නේ දානය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේවහිත බ්‍රාහ්මණයාට දැනුම් දුන්නා. මේ ඇසූ බ්‍රාහ්මණයා ඉතාම සතුටටපත් වුණා. එහෙනම් මම දීලා තියෙන්නේ මේ ලෝකයේ ඉහළම ආනිසංස තියෙන උත්තමයෙකුටයි මගේ දාණය මම පිළිගන්වලා තියෙන්නේ. ඒ නිසා මට අපමණ ආනිසංසයක් මේ දාණයෙන් ලබා ගන්න පුළුවන් වුණා. එයින් මාත් සතුටු වෙනවා. මේ විදියට බ්‍රාහ්මණය හිතුවා. පින්වතුනි, දානයක් මහත්ඵල මහානිසංස වෙන්න මොනවද අවශ්‍ය කරන කාරණා? අවශ්‍ය කාරණා අතරේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන තමයි එකක් දෙය්‍ය ධර්ම සම්පත්තිය. ඒ තමයි දාණයට පූජා කිරීම සඳහා පිළියෙල කරන දාන වස්තුව එය සාධාරණව උපයාගත්තු එකක් විය යුතුයි. දානානිසංස උපරිම ලබන්න උපයන ධනය පූජා කරන්නට සකස් කරන දාන වස්තුව පිළියෙල කිරීමට අවශ්‍ය කරන ඒ දානෝපකරණ ගැනීමට යොදාගත් ධනය. ඒ ධනය නිවැරදි සාධාරණ දැහැමි ධනයක් බවට පත් වෙන්න ඕන. ධාර්මික ධනයක්. මෙන්න මේ ධාර්මිකව උපයාසපයා ගත්ත ධනයෙන් හදාගත්ත දානයක් වෙනවා නම් අනේක තමයි මහත්ඵලයි මහානිසංසයි වෙන්නේ. දැන් බලන්න, හොරකම් කරලත් දන් දෙන්න පුළුවන්. කුඩු විකුණලා ගන්න සල්ලි වලනුත් දන් දෙන්න පුළුවන්. කසිප්පු විකුණලා ගන්න සල්ලි වලනුත් දන් දෙන්න පුළුවන්. ඒවයිනුත් දන් දෙන්න පුළුවන්. හැබැයි ඒවා අසාධාරණ සල්ලි. අසාධාරණ මුදල්. සාධාරණ නෑ, යුක්ති සහගත නෑ, දැහැමි නෑ, අධාර්මිකයි.
ඒවයින් උපේන සල්ලි වලින් ඒ ආකාරයෙන් උපේන මුදල් වලින් දන් දුන්නොත් ආනිසංස නැද්ද? නෑ, යම් ආනිසංසයක් තියෙනවා. දානයකට ලැබෙන ආනිසංසයක් තියෙනවා. සම්පූර්ණ ආනිසංස ලැබෙන්නේ නැහැ. 2. දන් දෙන අය දායකයා නිවැරදි සිල්වත් ගුණගරුක කෙනෙක් වෙන්න ඕන. ඔහු අධාර්මික දිවි පෙවෙතක් ගෙවනවා නම් අයුක්ති සහගත වැරදි දිවි පෙවෙතක් මිච්ඡා ආජීවයෙන් යුක්තව කල් ගෙවනවා නම් උපරිම දානානිසංස ලබන්න එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා උපරිම දානානිසංස ලබන්න පින්වතුනි අවශ්‍යයි මොනවද? නිවැරදි දිවි පෙවෙතක්, සිල්වත්, එදිනෙතා නිති පන්සිල් ආරක්ෂා කරන, පොහොය අටසිල් සමාදන් වෙන, නිවැරදි රැකියාවකින් ධනය උපයන කෙනෙක් වෙන්න ඕන. භෝගේ සංහර මානස්ස බමරස්සේව ඉරියතු. මලනුතලා රොන් ගන්නා බමරෙකු පරිද්දෙන් අන් අයට කරදරයක් නොකර ධනය සම්පාදනය කරන්න ඕන. අන්න එසේ උපයන ධනය තමයි දානයක් සකස් කරන්න යොදා ගන්න ඕන. දානය මහත්ඵල මහානිසංස වෙන්න නම්. ඔන්න දෙවෙනි කාරණය. දන් දෙන දායකයාද සිල්වත් වෙන්න ඕන. 3. ප්‍රතිග්‍රාහක පක්ෂය. දානය පිළිගන්වන පිරිස. දානය පිළිගන්වන පිරිසත් බොහොම සිල්වත් ගුණවත් පිරිසක් විය යුතුයි. දැන් අපි ස්වාමීන් වහන්සේලාට දානයක් පිරිනමනකොට ඒ ස්වාමීන් වහන්සේලා සිල්වත් වුණු තරමට දානානිසංස ඉහළයි. ස්වාමීන් වහන්සේලා දුසිල් වුණොත්, සීලයක් නැති වුණොත් දානානිසංස අඩු වෙනවා. එහෙනම් මේ කාරණා තුනම එකට එකතු වුණොත් දානීය මහත්ඵලයි මහානිසංසයි. ඒක නිසානේ කියන්නේ සාංගිකව දන් දෙන්න කියලා. මොකද දැන් සාංගික දානමය පින්කමක් අපි සාංගික කරනකොට මේ දානය පිළිගන්වන පිරිස වර්තමානයේ දුසිල් භික්ෂුවක් වෙන්න පුළුවන්. කාය සාක්ෂි වශයෙන් ගන්න. හැබැයි ඔබ ඒක හිත දන් දෙන්න එපා. ඔබේ දානය දෙන්නේ සාංගිකවයි, සාමූහික පිරිසකටයි. එතකොට අතීතයේ වැඩ සිටිය ආර්ය උත්තමයන් වහන්සේලා, උන්වහන්සේලා සීලයෙන් නගතෙන්පත්, ගුණයෙන් නගතෙන්පත්, ඥානයෙන් දර්ශනයෙන් නගතෙන්පත් මහරහතන් වහන්සේලා. වර්තමානයේ ලොව වැඩ ඉන්න සිල්වත් ගුණවත් උතුමන්. අනාගතයේ ඇතිවන කාසාව කණ්ටක දක්වා ඇතිවන සංඝයා. එතකොට මෙන්න මේ සියලු පිරිස් මේකට ඇතුළත්. එතකොට ඔබේ දාණය අර ආර්ය උත්තමයන් වහන්සේලා නියෝජනය වන නිසා සාංගිකව දානයක් පිළිගන්වහම ඔබට ඉහළම ආනිසංසයක් ලැබෙනවා. අන්න ඒක තමයි එතන වැදගත්. එතකොට අර කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕන. දැන් සාංගිකව දානයක් දෙනකොට ඒ සිල්වත් බව පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ආර්ය උත්තමයන් වහන්සේලා නියෝජනය වන නිසා. දෙවැනි කාරණේ දැන් ඔබ සිල්වත් වෙන්න ඕන. ඔබේ සීලය, ඔබේ නිවැරදි භාවය ඒක ඔබ තීරණය කරගන්න ඕන. හම්බ කරන දෙය්‍ය ධර්ම සම්පත්තිය, හම්බ කරන ධනයත් නිවැරදි ධනයක් බවට පත් වෙන්න ඕන. එතකොට මේ කාරණා තුන සම්පූර්ණ නම් ඔබේ දාණය මහත්ඵලයි මහානිසංසයි පින්නතුනි. අන්න එය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේට අර දේවහිත බ්‍රාහ්මණයා හිත සතුටු වුණානේ. මම එහෙනම් ලෝකේ දාණය පිළිගන්වන්න ඕන,
සුදුසුම කෙනාට තමයි දාණය දීලා තියෙන්නේ. එතකොට මගේ දාණය මහත්ඵල මහානිසංස දානයක් බවට පත් වුණා. දක්ඛිනා විභංග සූත්‍රයේ පුද්ගලිකව පිරිනැමිය හැකි දාන වර්ග 14ක් සඳහන් කරලා තියෙනවා. ඒ දාන වර්ග 14 මුලින්ම සඳහන් වන දානය තමයි ලෞතුරා බුදු කෙනෙකුට පිරිනමනු ලබන දානය. දෙවැන්න පසේ බුදුන් වහන්සේට පිරිනමන දානය. තුන්වැන්න මහරහතන් වහන්සේලාට පිරිනමන දානය. මේ විදියට දාන වර්ග 14න් පළවෙනිම දානය තමයි එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පිරිනමන දානය. අන්න ඒ දානය අපිත් සිල්වත්ව ඉඳගෙන ධනයත් නිවැරදිව උපයාගෙන තියෙනවා නම් දානෝපකරණ නිවැරදි නම් එහෙනම් පින්වත්නි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දානානිසංස නියම විදියට ලැබෙනවා. ඒක තමයි අවශ්‍ය අපිට. දැන් එහෙනම් අපි බුද්ධ පූජාවක් පවත්වනවා. ඔබේ නිවසේ ඔබ බුද්ධ පූජාව තැන්පත් කරනවා බෞද්ධයෝ හැටියට. අඩුම ගානේ උදේ දානේ බැරි නම් දවල් දානේ හරි. දාන වේල දෙකෙන් එකක් හරි. ඔබේ නිවසෙත් පින්වතුනි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්න අමතක කරන්න එපා. උදේට මහා වියදමක් යන එකක් නෙවෙයිනේ. බත් මිටක් ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරන්ට පූජා කරන එක. එතකොට බුද්ධ ප්‍රතිමාව ළඟ මකුළු දැල් බැඳලා තියෙන්න දෙන්න එපා. දූවිලි බැඳලා තියෙන්න දෙන්න එපා. බොහොම පිරිසිදුව එතන තියෙන්න ඕන. පිරිසිදුව ඔබේ දානෝපකරණ පිළියෙල කරගන්න ඕන. පිළියෙල කරලා ගෞරවයෙන් බුදුහාමුදුරන්ට දාණය පිරිනමන්න. ඒක තමයි අවශ්‍ය. එහෙනම් දාණය පිරිනැමීමේ කටයුත්ත ඒ ආකාරයෙන් සිද්ධ කරන්න. මේ දාණය පිරිනැමීමේ බුද්ධ පූජාව පිරිනැමීම ප්‍රණීතව පිරිසිදුව සකස් කළ උදේ දාණය හරි දවල් දාණය හරි පිරිනමන්න හවසට ගිලම්පස ටිකක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරන්න හැම බෞද්ධ නිවසකම. එතකොට මේ පූජාව සිද්ධ කරන්නේ ඔබ හිතන්න එපා මේක නිකන් සංකේතයක් ඇටියට බුද්ධ ප්‍රතිමාව තමයි අපි පූජා කරන්නේ කියලා හිතන්න එපා. බුද්ධ ප්‍රතිමාව බුදුහාමුදුරුවෝ සිහි කැඳවන්න යොදා ගන්න සංකේතයක්. නමුත් අපි පූජාව පිරිනමන්නේ බුදුහාමුදුරුවන්ගේ අනන්ත ගුණයට. අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මෙන්න මේ ගුණ 9. තවත් අප්‍රමාණ ගුණ. මහා කරුණාව, මහා ප්‍රඥාව, චිත්ත ඒකාග්‍රතාව, අටලෝ දහමින් නොසෙල්වීම, යථාවාදී තථාකාරී ගුණය. මෙවැනි අප්‍රමාණ ගුණ සමුදායක් බුදුහාමුදුරන්ට තියෙනවා. අප්‍රමාණ ඥාන සමුදායක් බුදුහාමුදුරන්ට තියෙනවා. බලන්න දැන් අපි මතක් කරලා තිබුණා ත්‍රිවිද්‍යා ඥාන. ඊළඟට තානාඨාන ඥානෙ, යථාභූත විපාක ඥානෙ, සබ්බත්ත ගාමිනී පටිපදා ඥානෙ, අනේක ධාතු නානා ලෝක ඥානෙ, නානාදි මුක්ති කත්ව ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ධාන විමුක්ති සමාධි සමාපatti ඥානෙ, චුතිපටිසන්ධි ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ආදී වශයෙන් තියෙන දස බල ඥාන. ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසයානුසේ ඥානෙ, යමක පාටිහාරී ඥානෙ, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය කියන දස බල ඥානය සමන්විත. බුදුහාමුදුරුවෝ අෂ්ට විද්‍යා ඥාන වලින් සමන්විතයි. චතුරු විසරද ඥාන වලින් සමන්විතයි. පංචගති පරිච්ඡේදක ඥාන වලින් සමන්විතයි. අෂ්ට පරිසද්ධි අකම්ප ඥාන වලින් සමන්විතයි. මෙන්න මේ අපමණ ඥානයන්ගෙන් සමන්විත
ගුණයන්ගෙන් සමන්විත උත්තමයෙකුටයි අපේ දාණය පිරිනමන්නේ. බුද්ධ පූජාව තැන්පත් කරලා අන්න ඒ විදියට හිතන්න ඕන. ඊට පස්සේ දන්නා ගාථා කියමින් දල වශයෙන්වත් පින්වතුනි තේරුම දැනගන්න. දැනගෙන ගාථා සජ්ජායනා කරමින් බුද්ධ පූජාව පවත්වන්න. ඔබට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් ඒ පින්කමෙන්. ඒ නිසා එදා දේවහිත බ්‍රාහ්මණයා ජීවමාන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරලා යම් ආනිසංසයක් ලබා ගත්තේද ඒ ආනිසංසයේ කිසිම අඩුවක් නැතුව අපට අදත් ලබා ගන්න පුළුවන් බුද්ධ ගුණ බුද්ධ ඥාන මෙනෙහි කරමින් දානීය පූජා කිරීම තුළින් අවශ්‍ය වන්නේ ඔබ තුල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පමණයි. ඒ ශ්‍රද්ධාව ඒ ප්‍රඥාව ඔබ තුල තියෙනවා නම් ඔබට උපරිම ආනිසංස ලබා ගන්නට ඒ කිසිම බාධාවක් නැහැ පින්නතුනේ. එහෙනම් අදත් ඒ ආනිසංස ලබා ගන්න පුළුවන්. ධර්මයේ අදත් ජීවමානයි. ධර්මයේ සාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ගුණ 9 එදාටත් වළංගුයි අදටත් වළංගුයි. ඒ නිසා ඒ ධර්මයේ පිහිට ධර්මයෙන් ලබාගත හැකි ආනිසංස අදත් ලබන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. කිසිම අබමල් රේණුවක අඩුවක් නැහැ. ඒ ධර්මය එදත් එකයි අදත් එකයි. සත්‍ය කවදාවත් ලෝකයේ වෙනස් වෙන්නේ නැහැ. අපිට ධර්මාවබෝධය ලබන්න ඕන වෙනවා පරතෝ ഘോഷය අනුන්ගෙන් අසා දැනගන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් මේ ධර්මය අහගන්න ඕන. නැත්තම් පොතපතින් දැනගන්න ඕන. ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන. ඊළඟට යෝනිසෝ මානසිකාරය ඕන. නුවණින් විමසා මෙනෙහි කිරීම. එතකොට ඔය කාරණා දෙක අපි තුල තියෙනවා නම් නිතර නිතර ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මයේ අරුත් හොයනවා නම් ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් අපට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. මේ ධර්මයේ නියම ආනිසංස ලබා ගන්න. මොකද ධර්මයේ පිහිට ධර්මයේ ලැබෙන ප්‍රයෝජන ලබා ගන්න එදාටත් ප්‍රායෝගිකයි අදටත් ප්‍රායෝගිකයි. අකාලිකයි සාන්දෘෂ්ටිකයි. ඒ නිසා අපට හැමදාම ධර්මයෙන් අනුගමනය කරනවා නම් ඒ අනුව එහි පිහිටක් ලබන්නට කිසිම බාධාවක් අපට නැහැ. මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා ධර්මයේ අකාලික වූ සාන්දිට්ඨික වූ ඒහිපස්සික වූ දහමක් තියෙනවා. අද පිළිපැද්දොත් අදම ඒකේ ප්‍රයෝජන අපට ලැබෙනවා. අදම ප්‍රතිඵල ලැබෙනවා. මෙන්න මේක තේරුම්ගෙන කටයුතු කරන්න ඕන පින්නතුනේ. මේක තේරුම්ගෙන කටයුතු කරනවා නම් අපට කිසිම බාධාවකින් තොරව මේ විමුක්ති මාවතට අවතීර්ණ වෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේට එදා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ පූජාවක් පවත්වලා ඊන් ලැබූ ආනිසංස ලබන්න පුළුවන් වාගෙම අදත් ඒ ආනිසංසම ලබන්න පුළුවන් ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදැඩි කරගෙන පූජාවක් පිරීමෙන්. ඊළඟට අපට ලබන්න පුළුවන් ධර්මය ඉදත් එකයි අදත් එකයි. ඒ ධර්මය අනුගමනය කරන්නේ නම් එහි ප්‍රතිඵල ලබා ගන්නටත් කිසිම බාධාවක් අපට නැහැ පෙන්වතුනි. මෙන්න මෙය හොඳින් වටහා ගත්තොත් තේරුම් ගත්තොත් අපට ඒ ආනිසංස ලබා ගැනීම කිසිදු බාධාවකින් තොරව ලබා ගන්න පුළුවන්. බුද්ධ පූජාව තියලා බුද්ධ පූජාව අයින් කරනකොට අස් කරනකොට උඟහක් අය හිතනවා මේක සතෙකුට දුන්නොත් හොඳයි කියලා.
නමුත් එහෙම දෙන්න යන්න එපා. අපරාධිනේ සතෙකුට දුන්නොත් මොකද වෙන්නේ? කපුටොන්ට, ලේන්නොන්ට, බල්ලෙකුට, බලලෙකුට කමක් නැහැ කියලා. නෑ පින්වතුනි. අපි දෙන්න පුරුදු වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි එහෙම දෙන්න පුරුදු වුණොත් අපිට මතක් වෙන්නේම බුද්ධ පූජාව බෙදන වෙලාවේදී ඔය කපුටු ටික, ඔය ලේන්නු ටික, ඔය බල්ලා බලලා. එතකොට පූජාව බෙදන්නෙම ඒව සිහි කර කර. බුදුහාමුදුරුවෝ සිහි කර කර නෙවෙයි. ඒ නිසා ඒකට පුරුදු වෙන්න එපා. උඩකින් තියන්න කැමති සතෙක් කාලයයි. හැබැයි හිතන්න එපා අහවල් සතාට දෙනවාය කියලා. සත්තුන්ට දෙන්න ඕන නම් වෙනම උයලා පිහලා දෙන්න. වෙනම ආනිසංස ලබන්න. අරකින් මේ පින දෙගුණ කරගන්න පුළුවන් කියලා හිතලා ඒ වගේ කරන්න යන්න එපා. එයින් වෙන්නේ තියෙන ආනිසංසයත් නැති වෙලා යන එකයි. ඒ නිසා අද මේ උතුම් පොය දවසේ සිද්ධ කරගත්ත මේ මහා ධර්ම දානමය පින්කම ඔබටත් ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. සියලු දෙනාටම ඉක්මන් භවයකදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ස්විට්සර්ලන්තයේ සිට ඔරුසුලා කහඳවලාරච්චි මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි වර්ෂ 1993 ජනවාරි මාස 13 වන දින පරලෝසපත් කුලතිස්ස කහඳවලාරච්චි සදාදරණීය පියාණන්ට සහ ඔරුසුලා කහඳවලාරච්චි මහත්මියගේ පිය පාර්ශවයේ මියගිය පින් කැමති සියලු ඥාතීන්ට සහ මව් පාර්ශවයේ මියගිය එතුමියගේ සදාදරණීය ආච්චි අම්මාට සහ මව් පාර්ශවයේ මියගිය පින් කැමති සියලු ඥාති සමූහයට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා උරුසුලා කහඳවලාරච්චි මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින් අනුමෝදන් වන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාට යන එන ගමන බිමනදී කිසිදු අතුරු අන්තරාවක් නොවේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කිසිම කරදරයක් උපද්‍රවයක් නැතුව තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා කරන කියන හිතන පතන සියලුම යහපත් කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම සහ මේ සත්කාර්ය වෙනුවෙන් කැපවන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ සෑම දිනාටමත් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ඒ සඳහා මේ පින් හේතු වාසනා වේවායි කාන්දවලාරච්චි මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව එතුමියගේ සියලු ඒ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. දායකත්වයේ ගත් ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ බණපදය නිවන් පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ස්විට්සර්ලන්තයේ සිට උර්ෂුලා කහඳවලාරච්චි මහත්මියගේ පින්බර දායකත්වයෙන් නිතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ වර්ෂ 1993 ජනවාරි මාස 13 වන දින පරලොස්සපත් කුලතිස්ස කහඳවලාරච්චි සදාදරණීය පියාණන්ට සහ උර්ෂුලා කහඳවලාරච්චි මහත්මියගේ පිය පාර්ශවයේ මියගිය පින් කැමති සියලු ඥාතීන්ට සහ මව් පාර්ශවයේ මියගිය එතුමියගේ සදාදරණීය ආච්චිඅම්මා ඇතුළු නමින් පරලොස්සපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් උර්ෂුලා කහඳවලාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා